එතකොට අපි මේ වෙනකොට දවස් 3ක් database පාඩමේ කතා කරලා තියෙන පාඩම මුලින්ම කරේ මොකක්ද database එකක් කියන මොකක්ද කියන දැනින් පටන් ගත්තා. මම පොඩ්ඩක් මුලින් ඉඳලා මතක් කරන් එන්නම් පාඩම මාතෘකා ටික විතරක්. ඔයගොල්ලන්ට පාඩම මුල් ටික ඕනනම් එතනින් සම්බන්ධ වෙලා බලා ගන්න පුළුවන්. පළවෙනි එක අපි කතා කරේ database එකක් කියන මොකක්ද කියලා. database එකක් කියලා කියන්නේ හොඳින් කළමනාකරණය කළ පහසුවෙන් ප්‍රවේශ වීමට හැකි වෙන පරිදි යාවත් කාලින කළ හැකි වෙන පරිදි කළමනාකරණය කරන තොරතුරු එකතුවකට අපි කියනවා කියලාද database එකක් කියලා. database වර්ග දෙකයි කියලා කියනවා MIS සහ CBIS කියලා. නැත්නම් manual database එකයි computer based database එකයි. database එකක් හැදෙන විදිහත් අපි කතා කරා. ශේෂ්ත්‍ර තියෙනවා. ශේෂ්ත්‍ර එකතු වුනහම record එකක් හැදෙනවා. records කීපයක් එකතු වුනහම table එකක් හැදෙනවා. table කීපයක් එකිනෙක සමග සම්බන්ධ කරාම relational database එකක් හැදෙනවා. හරිනේ? ඒතර අපි ශේෂ්ත්‍ර නැත්නම් field එකක් කියලා කියන්නේ එකම වර්ගයේ දත්තවල එකතුවක්. එතන නම, උපන්දිනය, ලිපිනය, ලකුණ ඔන්නෝම අපි ශේෂ්ත්‍ර විදිහට සලකනවා. නම් උපන්දිනය කියන එකේ තියෙන්නේ date and time කියන data type එකට අයිති දත්ත සමූහයක්. ඊපස්සේ අපි ගත්ත salary කියලා ගත්තොත් ඒකේ තියෙන්නේ මොකක් හරි මුදල් ඒකකයක් යටතේ සැකසුණු වටිනාකම් සමූහයක්. ඒ ශේෂ්ත්‍ර. රෙකෝඩ් එකක් කියලා කියන්නේ අර වගේ ශේෂ්ත්‍ර සමූහයක එකතුවක්. ඒක එක පුජ්‍යලයක් වෙන්න ඕන. එක දෙයක් හෝ එක වස්තුවක් සම්බන්ධයෙන් වූ ශේෂ්ත්‍ර එකතුවක් වෙන්නත් ඕන. දැන් පුජ්‍යලයේගේ නම, ලිපිනය, දුරකථන අංකය, වැටුප අය වගේ ශේෂ්ත්‍ර කීපයක් එකට එකතු කරාන් පස්සේ අපි ඒකට කියන රෙකෝඩ් එකක් කියලා. එතෙන්දී අපි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන වචන තමයි එකම පුජ්‍යලයේගේ එකම දෙයක හෝ එකම වස්තුවක ශේෂ්ත්‍ර එකතුවක් වෙන්න ඕන. එක පුජ්‍යලයේගේ නම, තව කෙනෙක්ගේ වයස, ඊටත් වෙනස් කෙනෙක්ගේ ලිපිනය, නැවත පළවෙනි පුජ්‍යලයාගේ වැටුප එහෙම එකතු කරාම අපි ඒකට වාර්තාවක් නැත්නම් රෙකෝඩ් එකක් කියලා කියන්නේ නැහැ කියලාත් මතක තියාගන්න. ඊගාවට ඒ වගේ ආයතනයක ඉන්න පුජ්‍යලයෝ දේවල් හෝ වස්තු කීපයක් සම්බන්ධ රෙකෝඩ් කීපයක් ගත්තොත් අන්න ඒකට අපි වගුවක් කියලා කියන උදාහරණයක් විදිහට ආයතනයක හිටියොත් සේවකයෝ 20 දෙනෙක් ඒ සේවකයෝ 20 දෙනාගේ නම ලිපිනේ උපන්දිනය විදියට රෙකෝඩ් කීපය අරගත්තාම ආයතනයේ පුජ්‍යලයෝ 30ක් නම් රෙකෝඩ් 30ක් හැදෙනවා. ඒ රෙකෝඩ් 30 එකතු වුණාට පස්සේ අපි ඒකට මොකක් කියලා කියනවද? වගුවක් කියලා කියනවායි කියලා කතා කරා. ඊගා නැවත ඒ ඩේටා ආයතනය ඇතුලේ ඒ වගේ වගු කීපයක් තියෙන්න පුළුවන්. සේවකයන්ට වෙනම වගුවක්, ආයතනයේ විකුණුම් වලට වෙනම වගුවක්, තොගය සඳහා වෙන වගුවක්. ඒ වගේ වගු කීපයක් යනවා නම් අන්නේ වගු කීපයකට එකක් සම්බන්ධ කරාම ඒකට අපි කියනවා කියලාද relational database එකක් නැත්නම් සම්බන්ධිත දත්ත සමුදායක් නැතර වගුවල එකතුවට කියන්නේ සම්බන්ධිත දත්ත සමුදායක් කියලා කියනවා. ওই ටික තමයි කතා කරන්නේ. නැවත අපි කතා කරා මෙන්න මේ වගේ වගුවක් දුන්නා. හරිනේ මේ වගුව ඔයගොල්ලෝ ඇඳා. මේ වගුවට අපි කියන flat table එකක් නැත්නම් පැතලි දත්ත සමුදායක් නැත්නම් පැතලි වගුවක් කියලා කියනවා. මේ පැතලි වගුව තුල තියෙන්නේ මොකද්ද? ආයතනයක් හා සම්බන්ධ පුජ්‍යලයෝ සහ ඔවුන් කර මානසික ගෙවීම් පිළිබඳ විස්තර. මේ වගුව අපි ගියස්දී කරලා ඉවර වෙලා මේකේ හඳුනාගත්ත මේකේ රෙකෝඩ කීයක් තියෙනවද මේකේ ශේෂ්ත්‍ර කීයක් තියෙනවද කියලා. දැන් අපි කතා කරොත් මේකේ ශේෂ්ත්‍ර විදිහට ගන්න පුළුවන්. ශේෂ්ත්‍ර එනවා 6ක්. 6ක් නෙමෙයි 7ක් තියෙනවා. මොනවද ඒ ශේෂ්ත්‍ර කියලා කිව්වොත් එහෙම කියන්න පුළුවන් වෙන්න ඕන ඔයගොල්ලොන්ට. මේ වගේ සරල ප්‍රශ්න තමයි ඔයගොල්ලෝගේ මේ පේපර් එකේ ප්‍රශ්න වලට අහන්නේ. ඒතර මේකේ ශේෂ්ත්‍ර කියලා ගන්න මෙන්න මේ වගේ ඒවා. මේක නම් මේ admission number, name ඔන්නෝ එහෙම ගත්තාම මේකේ ශේෂ්ත්‍ර කීයක් එනවද? 7ක් තියෙනවා. ඔහොම ගත්තාම ශේෂ්ත්‍ර 7ක් තියෙනවා. ඊට පස්සේ 111 නිමල් කියන පුජ්‍යලයා සම්බන්ධයෙන් ශේෂ්ත්‍ර ටික එකතු කරාම මෙන්න මේකට අපි මොකක් කියලා කියනවද? රෙකෝඩ් එකක් කියලා කියනවා. දැන් මේකේ තියෙන කමලා පිළිබඳ විස්තර. මේකේ තියෙන තිලක් පිළිබඳ විස්තර. අනේ වගේ ශේෂ්ත්‍ර කීපයක් එකතු කරන් පස්සේ ඒකට රෙකෝඩ් එකක් කියලා කියනවා. ඔය වගේ අපි වගුව ගැන සරල අදහසක් ගත්තා. මේ වගේ වගුවට අපි කියන flat table එකක් කියලා. හේතුව මේකේ සියලුම දත්ත ගබඩා කරලා තියෙන එකම වගුවක් තුල ඔයගොල්ලන්ට පේනවා මේ වගුවේ තියෙන එකම දුර්වලතාවය තමයි. හොඳට බැලුවොත් පේනවා. මේ නිමල් කියන පුජ්‍යලයා උදාහරණයක් විදිහට අරගෙන බැලුවොත් මේ නිමල් ජනවාරි මාසේ රුපියල් 1000ක් පේ කරලා තියෙනවා රිසිට් නම්බර් 110 යටතේ. නැවත නිමල් කියන පුජ්‍යලයම 111 මේකත් ඔයගොල්ලෝ බලන්න ඕන සමානද කියලා ඇඩ්මිෂන් නම්බර් එක 111 යටතේ නිමල් කියන පුජ්‍යලයම ගෙවලා තියෙනවා
රුපියල් 2000ක් පෙබරවාරි මාසය සඳහා 113 කියන රිසිට් අංකය යටතේ. නැවත වතාවක් 111 ඇඩ්මිෂන් නම්බර් එක යටතේ නිමල් මුදල් ගෙවලා තියෙනවා රුපියල් 3000ක් මාර්තු මාසය සඳහා 115 රිසිට් අංකය යටතේ. වගුව බැලුවම ඔයගොල්ලන්ට පේන එකම අඩුපාඩුව තමයි මේ වගුව ඇතුළේ නිමල් 10 පාරක් මුදල් ගෙවුවොත් නැත්නම් මාස 12ක් සඳහා මුදල් ගෙවීම් 12ක් කරොත් මේක ඇතුළේ එක පුජ්‍යලයක රෙකෝඩ්ස් 12ක් ඇඩ් වෙනවා. ඒක ඔයගොල්ලෝ අඩුපාඩුවක ඉඳලා ලියාගත්තා. එකම පුජ්‍යලය සඳහා රෙකෝඩ් 12ක් එනවා මාස 12ට. ඒතර මේ ආයතනයේ පුජ්‍යලය 1000ක් හිටියොත් එහෙම ඒ පුජ්‍යලය 1000 දෙනා මොනව කරනවද? මාසිකව 12 දැන් ගෙවීම් 12ක් කරන්න වෙනවනේ මාස 12ට සඳහා. ඒතර ඒ අවුරුද්ද සඳහා රෙකෝඩ් කීයක් වැටෙනවද? 12000ක් වැටෙනවා. ඒතර මේ වගුව අපි ෆ්ලැට් ටේබල් එකක් කියනවා. ෆ්ලැට් ටේබල් එකක් කියලා කියන්නේ සියලුම ගණදෙනු සඳහා නැත්නම් සියලුම දේවල් සඳහා එක වගුවක් භාවිතා කිරීමයි ෆ්ලැට් ටේබල් එකක් කියලා කියනවා. ඕකේ අඩුපාඩු තමයි එතකොට මෙන්න මේ data duplication කියන අඩුපාඩුව. data duplication කියන්නේ මොකද්ද කියලා ගොත් එහෙම කියා ගන්න පුළුවන් එතකොට ඔයගොල්ලන්ට. data duplication කියලා කියන්නේ එකම ශේෂ්ත්‍රය තුළ එකම දත්තේ නැවත නැවත යෙදීම. දැන් ඔයගොල්ලෝ දන්න ඇඩ්මිෂන් නම්බර් කියන්නේ ශේෂ්ත්‍රයක් නැත්නම් ෆීල්ඩ් එකක්. ඒ ඇඩ්මිෂන් නම්බර් කියන ෆීල්ඩ් එක ඇතුළේ ඔයගොල්ලන්ට පේනවා 111 කියන දත්තේ නැවත නැවත යෙදෙනවා. name කියන ෆීල්ඩ් එක ඇතුළේ නිමල් කියන එක නැවත නැවත යෙදෙනවා. address එක ඇතුළේ එකම address එක නැවත නැවත යෙදෙනවා. gender කියන එක ඇතුළේ එකම පුජ්‍යලයක gender එක නැවත නැවත යෙදෙනවා. මෙතන receipt number එක නම් ඇත්තටම duplication එකක් වෙලා නැහැ. month එක duplication එකක් මෙතනදී ඇත්තටම duplication එකක් වෙලා නැහැ. හේතුව මේ ජනවාරි මාසෙ එක්කෙනෙක්ට මේක තියෙන තව කෙනෙක්ට නිසා එතන නම් duplication එකක් වෙන්නේ නැහැ. මෙන්න මේ වල duplication එකක් වෙනවා කියලා ඔයගොල්ලන්ට පේන්න තියෙනවා. අපි මේ කතා කරන්නේ මොකද අතර ෆ්ලැට් ටේබල් එක මේ ගිය හතේ කරපු ටිකේ රිවිෂන් එකක් නැවත මතක් කරගෙන යන්නේ පහුගිය පාඩම් දෙකේ හරිනේ ඇඩ්මිෂන් නම්බර් නේම් ඩුප්ලිකේෂන් කියන්නේ මොකද කියලා අදහසක් ඕගොල්ලන්ට එන්නේ නැති නැවත මතක් කරොත් මේ වගුව ෆ්ලැට් ටේබල් එකක් මේ ෆ්ලැට් ටේබල් එකක් කියලා කියන්නේ සියලු දත් එක වගුවක් තුළ ගබඩා වීම මේක තියෙන එකම දුර්වලතාවය තමයි data duplication කියන දුර්වලතාවය data duplication කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් duplication කියන්නේ මොකක්ද? entering the same data again and again in the column. එකම column එක තුල එකම දත්තේ නැවත නැවත ඇතුළත් වීමට කියනවා කියලායි. data duplication වචනේ මතක තියාගන්න හොඳට මේක ඕන වෙනවා. දත්ත අණු පිටවත් වීම යන කුමක්ද කියලා ඇහුවොත් එහෙම කියන්නේ එකම ශේෂ්ත්‍රය තුල නැත්නම් එකම තීරුව තුල එකම දත්තේ නැවත නැවත ඇතුළත් වීම. එකම නම නැවත නැවත එනවනම් එකම ලිපිනේ නැවත නැවත එනවනම් එකම උපන්දිනේ නැවත නැවත එනවනම් අන්න ඒකට කියනවා data duplication මේ නිර්වචන අන්තක තියාගන්න පැහැදිලිව ඕන වෙනවා මේකට සමාන නිර්වචනයක් නැවත ඉස්සරහදී ඔයගොල්ලන්ට අහු වෙන නිසා ඊගාට අපි කතා කරා data duplication එකේ තියෙන අවාසිය මොකද්ද කියලා දැන් දන්නවනේ මේක වගුව බැලුවාම තේරෙනවා duplication කියන්නේ මොකද්ද කියලා එකම දත්තේ නැවත නැවත එදීම මේකේ තියෙන අවාසිය මොකද්ද එකම දත්තේ නැවත නැවත එදීම තියෙන අවාසිය තමයි එකක් අර වගුව ප්‍රමාණයෙන් විශාල වෙනවා. ඒ වැඩි ඉඩ ප්‍රමාණයක් දත්තක බඩා කරන්න යනවා. හේතුව එකම දත්තේ නැවත නැවත එනවා කියලා කියන්නේ පරිගණකයක් තුල නම් මේක ගබඩා කරගන්න එපා. ගබඩා කරන යන ඉඩ ප්‍රමාණය වැඩි. තව අවාසියක් තමයි මේ ටිකට ගිය හතේ සාකච්ඡා කරලා ඔයගොල්ලෝ ලියාගත්තා. තව එකක් තමයි මේක data analyze කරන්න ගියාම අමාරුයි. දැන් කවුරු හරි ඇහුවොත් මේ ආයතනය ඇතුලේ පිරිමි කට්ටිය කී දෙනෙක් ඉන්නවද කියලා මට මෙතනින් 1 2 3 4 5 කියලා ගණන් කරන්න බෑ හේතුව මෙතන මේ මේල් කියන එක නිමල්ගේ මෙතනත් මේ මේල් කියන එක අරන් තියෙන නිමල්ගේ මෙතනත් මේල් කියන එක අරන් තියෙන නිමල්ගේ. ඒතර එතන තුනක් එන්නේ නැහැ. තුනෙන් ඒ තුනම තියෙන එක පුජ්‍යලය සම්බන්ධය නිසා මෙතනින් දෙකක් අයින් වෙනවා. එතන මේක විශ්ලේෂණය කරලා වගුව දිහා බලලා අපිට ඉන්නේ පිරිනමය ගාන කියන්න බෑ. හරිනේ. ඊගාවට අපිට තව ඒ වගේ කියන්න බෑ මොකද මාත්‍ර ඉඳලා එන ළමයි ගාන හරියට කියන්න බෑ හේතුව මෙතන මාත්‍ර තියෙන මෙතනත් මාත්‍ර තියෙන මෙතනත් මාත්‍ර තියෙනවා බලනකො මේ මාත්‍ර කියන එක ඇවිල්ලා තියෙන තුනම තියෙන කාගේද නිමල්ගේ. ඒතර මේක දිහා බලලා මට මාත්‍ර ඉඳලා පුජ්‍යලය ගාන කියන්න බෑ කියන්නේ මේක data analyze කරන්න ගියාම විශ්ලේෂණය කරන්න ගියාම පොඩ්ඩක් අමාරුයි. තාවුනද මේකේ තියෙන ගැටලු තියෙන්නේ තව ගැටලු විදියට අපිට සාකච්ඡා කරා එදා මොනවද විශ්ලේෂණය කරන්න අමාරුයි. දත්තයක් මකන්න ගියාම මේකේ අමාරුයි. හේතුව මොකද?
දැන් හිතන්නකෝ අපිට නිමල් මේ ආයතනයෙන් නැත්නම් අපෙන් අයින් වෙලා යනවා. අයින් වෙලා ගියාට පස්සේ අපි මේක අයින් කරන්න ඕනනේ ඩේටාබේස් එකේ. මේක මකලා අයින් කරනවා. මේක මකලා අයින් කරාට වැඩක් නැහැ. නිමල්ගේ රෙකෝඩ්ස් නැවත නැවත එදිලා තියෙන නිසා නිමල් කොයිලා ආකාරي මේ ආයතනයෙන් අයින් වුණොත් එහෙම මේ හැම එකම හොය හොය අයින් කරන්න වෙනවා. ඒ කියන්නේ මේක ඩේටා මකන්න ගියහම අමාරුයි. ඊගාට ඩේටා එන්ටර් කරන්න ගියහමත් එහෙමයි. මේ ළමයෙක් මුදල් ගෙවන වතාවක් පාසා මොකද කරන්න වෙන්නේ? දැන් නිමල් ආපහු අප්‍රේල් මාසෙට මුදල් ගෙවුවොත් එහෙම නිමල්ගේ ඇඩ්මිෂන් නම්බර් එක, නම, උපන්දිනය, ස්ත්‍රී පුරුෂ භාවය සියල්ල නැවත නැවත එන්ටර් කරන්න වෙනවා. හරිනේ? ප්‍රායෝගිකව අපි ඇඩ්‍රස් කියලා ගන්න මේ කොටස විතරක් නෙවෙයි. දිග ඇඩ්‍රස් එකක් කියන. ඒතර ඇඩ්‍රස් එක නැවත නැවත ටයිප් කරන්න වෙනවා. උපන්දිනේ නැවත නැවත ටයිප් කරන්න වෙනවා. අයිඩෙන්ටි කාඩ් නම්බර් එක නැවත නැවත ටයිප් කරන්න වෙනවා. ඒතර ඩේටා එන්ටර් කරන්න ගියාමත් මේකේ අපිට ගැටලුවකට මුණ පාන්න සිද්ධ වෙනවා. ඔන්න ඔයගේ අවාසි ගොඩක් මේ ඩේටා ඩුප්ලිකේෂන් කියන ගැටලුවත් එක්ක එනවා. ඩේටා ඩුප්ලිකේෂන් කියන අවාසිය. ඒ අවාසිය නිසා නැවත අපිට නැවතත් අවාසි ගොඩකට මුහුණ දෙන්න සිදු වෙනවා. කියන හේතු නිසා නැවත කාර්යක්ෂමතාවය අඩු වෙනවා. ඔන්න වගේ මේ අවාසි ටික මතක තියාගන්න. ඊගාවට ප්‍රධානම එක මෙන්න මේක මට කියන්නම තුගුණා. ඕක ඇතුලේ ප්‍රයිමරි අතුරු ශේෂ්ත්‍රයක් නැත්නම් ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් භාවිතා කරන්න බැරි නිසා අර රෙකෝඩ් වෙන වෙනම අනන්‍යව හඳුනා ගන්න බෑ. මෙන්න මේක නිමල්ගේ රෙකෝඩ් එකේ කියලා වෙනම කියන්න බෑ. හේතුව නිමල්ගේ රෙකෝඩ්ස් නැවත නැවත තියෙන පල්ලෙහා. අන්න ඒකත් විශේෂයෙන් මතක තියාගන්න ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් භාවිතා කළා. රෙකෝඩ්ස් එතෙන්ට වාර්තා අනන්‍යව හඳුනා ගැනීමේ ගැටලුවක් පවතිනවා. ඕවා තමයි අවාසි. ඊගාට කතා කර කොහොමද මෙන්න මේ කියන ගැටලුව මගහරව ගන්න කියලා. කොහොමද මේ ගැටලුව මගහරව ගන්නේ? එකක් ලියාගත්ත මතකයි. ඔයගොල්ලෝ මතකෙදි කර විදිය. ඒකෙදි කරන්නේ මොකද්ද? අර වගුව කොටස් දෙකකට හෝ තුනකට බෙදා ගන්න. ඊතර අපි වගුව කොටස් දෙකකට හෝ තුනකට බෙදනවා තීරණය කරන්නේ කොහොමද? දැන් අපි දන්නවනේ දැන් නිමල්ගේ නම නැවත නැවත යෙදෙන හේතුවක් තියෙනවානේ. ඒකට හේතුව තමයි එයා මුදල් ගෙවන වතාවක් පාසා එයාගේ පෞද්ගලික විස්තර ටික ඇතුළත් කරන්න වෙනවා. අපි කරන්නේ ඩේටා ඩුප්ලිකේෂන් එකක් ඇති වෙන්නේ හේතුව හොයනවා. නිමල්ගේ නම තුන් පාරක් වැටුනේ මොකද? නිමල්ගේ ඇඩ්‍රස් එක තුන් පාරක් වැටුනේ මොකද? එයා මාසිකව මුදල් ගෙවන නිසා. ඉතින් අපි කරන්නේ නිමල්ගේ පර්සනල් ඩීටේල්ස් ටික වෙනම වගුවක තියාගෙන පේමන්ට් ටේබල් ටික වෙනම වගුවකට ගන්නවා. ඒතර මුදල් ගෙවන නැවත වතාවක් පාසා කාගේ විස්තර දාන්න ඕනේ නැද්ද? නිමල්ගේ විස්තර රිපීට් වෙන්නේ නැහැ. නිමල්ගේ පෞද්ගලික විස්තර ටික එක වගුවක තියෙන්නේ. ගෙවන විස්තර ටික තව වගුවක තියෙනවා. ඒතර මුදල් ගෙවනකොට අප්ඩේට් වෙන්නේ මොන වගුව විතරද? ගෙවීම් වගුව විතරයි. ඒතර කොහොමද මේ ගැටලුව මගහරවගෙන කියලා කිව්වොත් එහෙනම් විභාගයට ඔයගොල්ලෝ කියන්න ඕන කොහොමද? ඉහත වගුව තුල මොනව ගන්නවයි? දත්ත අනුපිටපත් වීමට හේතු වන ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒවා එම වගුවෙන් ඉවත් කොට වෙනම වගුවක් ලෙස පවත්වා ගැනීම. ඔවා අහනකොට ඔන්නෝම කෙටි උත්තර ලියන්න. ඉහත වගුවේ දත්ත අනුපිටපත් වීම වළක්වා ගන්නේ කෙසේද කියලා කිව්වොත් එහෙම ඔයගොල්ලෝ කියන්න ඕන. එම වගුවේ දත්ත අනුපිටපත් වීමට හේතු වන ශේෂ්ත්‍ර හඳුනාගෙන. හරිනේ ශේෂ්ත්‍ර හඳුනාගෙන ඒවා වෙනම වගුවක් ලෙස ඉදිරිපත් කිරීම කියලා තමයි උත්තරයට එන්න ඕන. ඊට පස්සේ අපි ඒක එදා වගුවක් විතර වෙනම හැදුවා. ඒතර ඒකේ පර්සනල් කියලා වෙනම වගුවක් හදාගත්තා. පේමන්ට් කියලා තව වගුවක් හැදුවා. ඊට පස්සේ ඒකේ අපි ලිව්වා මේකේ ශේෂ්ත්‍ර කීයක් තියෙනවද? මේකේ රෙකෝඩ් කීයක් තියෙනවද? අපි ඕන ඒක අදට ඕන වෙන නිසා නැවත ඒක ලියාගමු. මෙන්න මෙහෙමනේ වගුව දෙක ඇන්දේ. පර්සනල් කියලා ටේබල් එකක් හැදුවා. ඒකේ අපි රෙකෝඩ් දාගත්තා. ඇඩ්මිෂන් නම්බර් එකයි පර්සනල් ටේබල් එකේ නේම් එකයි ඊගාවට ඇඩ්‍රස් එක දාගත්තා. මේවා වෙනස් වෙන්නේ නැහැ නැවත. ජෙන්ඩර් එක දාගත්තා. ඊගාට දෙවෙනි වගුව අපි හදාගත්තේ පේමන්ට් ටේබල් කියන එකනේ. පේමන්ට් කියලා ටේබල් එකක් නේ අපි හදාගත්තේ. ඒ පේමන්ට් කියන ටේබල් එකේ අපි දාගත්ත රිසිට් නම්බර් එකයි. ඔකට ස්ක්‍රීන් එක පේන ඇති මං හිතන්නේ. පේන්නේ නැත්නම් කියන්න. මන්ත් එකයි අනිත් ඔකට දැම්ම මොකද ෆීස් එක. එතන මුදල් ගෙවන වෙලාවට වෙනස් වෙන්නේ මේ වගුව විතරයි. පර්සනල් ඩීටේල්ස් ඔක පර්සනල් ලොගුවේ තියෙන විදිහටම තියෙනවා. ඒතර ඒක අපි දැම්ම ඇඩ්මිෂන් නම්බර් 111 222 333 කියලා. නම් දැම්මේ මොනවද? නිමල් අනිත් එකමත් දැම්මේ. නිමල් කමල් තිලක්නේ. කමලා තිලක්.
නිමල් කමලා තිලක් ඇඩ්‍රස් දැම්මේ කොහමද මාතර කැන්ඩි තිලක් දැම්මේ ගෝ ජෙන්ඩර් එක දැම්මේ කොහමද මේල් ෆීමේල් මේල් රිසිට් නම්බර් ගත්තේ කොහොමද 111 එහෙම ගත්තේනේ මුදල් ගෙවීම් ටික බලමු අපි වගුවේ 110 111 එහෙම යන්නේ ඔයගොල්ලෝ පුළුවන් නම් මම කියන දැන් එන විදිහේ 110 111 112 113 114 115 මන්ත් එක දැම්මේ කොහොමද පොඩ්ඩක් කියන්න බලන්න ඔයගොල්ලෝ මතක නම් ජනවරි 3යි පෙබරවාරි 2යි මාර්තු පෙබරවාරි ජනවරි 3යි පෙබරවාරි 2යි මාර්ච් 1යි ෆීස් දැම්ම 10යි 10යි 116ක් තියෙනවා සර් 116ක් එනවද 116ක් මාර්ච් එකක්ද එතකොට එන්නේ ෆෙබ්‍රුවරි මෙතන පෙබරවාරි වලට 2000යි පෙබරවාරි වලට 2000යි මාර්ච් 3000යි පෙබරවාරි නැවත ඔහොමනේ කරේ. ඒතර අපි කරේ අර වගුව නැවත data duplication එක නවත්තන්න කරේ මොකක්ද වෙනම වගු දෙකකට ගත්ත personal table එකයි payment table එකයි කියලා. දැන් මේකේ මුදල් ටික වෙනම යනවා මේකේ personal details ටික වෙනම යනවා මේකේ payment ටික වෙනම යනවා. දැන් ආපහු පාරක් නිමල් ඒප්‍රිල් වලට මුදල් ගෙවුවාම මෙතන 117 ඒප්‍රිල් රුපියල් 4000 කියලා වැටෙනවා ඇරෙන්න. එයාගේ පෞද්ගලික විස්තර මේක data enter ගැන type කරන්න ඕනේ නැතර අර කරදරේ නැති වෙනවා. data duplication කියන කරදරේ නැති වුණානේ. නැවත දැන් විස්තර ටික වැටෙන්නේ නැහැ. අහනවා මේකේ ශේෂ්ඨ කීයද රෙකෝඩ් කීයද කියලා වෙන වෙනම මම ඒක උත්තර ලියන විදිය ගිය සතියේදී කරා. ඒකෙදි කරන විදිය ඔයගොල්ලෝ ඕනම් පරණ වීඩියෝ එක බලුවා නම් බලා ගන්න පුළුවන්. උත්තර ලියන විදියක් පේපර් එකේ තියෙනවා. ඒ ලියන විදියට තමයි උත්තරේ ලියන්න ඕන නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඊගාවට මේකේ ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය පැහැදිලි කරන්නයි කියලා කියනවා. ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය කියලා කියන්නේ දැන් මේ වගුවේ තියෙනවනේ රෙකෝඩ්. මේ වගුවේ රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න භාවිතා කරන ශේෂ්ත්‍රයට අපි ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය කියලා කියනවා. දැන් උදාහරණයක් පළවෙනි වගුව ගත්තොත් මෙන්න මේ පළවෙනි වගුවේ මේකේ ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් හඳුනා ගන්න බෑ. හේතුව මොකද? දැන් මේකෙන් නිමල් කියන එක සම්බන්ධයෙන් ඇඩ්මිෂන් නම්බර් එක තියෙනවනේ. මේක තමයි රෙකෝඩ් එක. මේ රෙකෝඩේ අනන්‍යව මේකට විතරක් අනන්‍ය වෙච්ච ශේෂ්ත්‍රයක් අපිට හොයා ගන්න වෙනවා. මේක ගන්න තියෙන්නේ මොකද්ද? ඒනේ කාඩ් එකේ කවදාවත් මේ වගේ අංකයක් නොලැබී තියෙන්න ඕනේ. එහෙම අංකයකට මේක ගන්න තියෙන්නේ මොකද්ද? මේක විතරයි. ඇඩ්මිෂන් නම්බර් එක විතරයි ගන්න පුළුවන්. නිමල් කියන නම නැවත දෙන්න පුළුවන්. ඇයි? එකම නම තියෙන කට්ටිය ඉන්නවා. එකම ඇඩ්‍රස් එක තියෙන කට්ටිය ඉන්නවා. එකම ජෙන්ඩර් එක කොහොමත් නැවත පුජ්‍යලෙවන්ට එනවා. මේක රිසිට් නම්බර් එකත් අපිට ගන්න පුළුවන්. හේතුව එකම රිසිට් අංක කවදාවත් දෙන්නෙත් එන්නේ නැති නිසා. නමුත් මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේකේ ඇඩ්මිෂන් නම්බර් කියන එක ගත්තොත් එහෙම මෙයා මුදල් ගෙවන වතාවක් පාසා මේ 111 ඇතුළත් වෙනවනේ. ඒත් මේක ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් කරන්න බෑ. ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ වගුවේ තියෙන රෙකෝඩය අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශේෂ්ත්‍රය. කියන්නේ රෙකෝඩයට අනන්‍ය වෙන්න ඕන. නැවත වතාවක් කොහෙවත් යෙදෙන්න බැරි එකක්. දැන් මේ වගුව නම් ඇත්තටම අපිට රිසිට් නම්බර් එක ගන්න පුළුවන්. ඒතර මේක අහන ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය මොකක්ද කියලා එදා ලිව්වා. ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය කියලා කියන්නේ a column or combination of columns which used to identify a record uniquely. ඒ කියන්නේ වගුවක තියෙන වාර්තාවක් ඔයගොල්ලෝ දන්න වාර්තා කියන්නේ මොකද්ද මේ අතර තියෙන ඒවා. වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරන ශේෂ්ත්‍රයක් හෝ කීපයක එකතුවක්. ශේෂ්ත්‍රයක් වෙන්න පුළුවන් කීපයක් වෙන්න පුළුවන්. එකතුව අපි කියන මොකක් කියලාද? රෙකෝඩයක් කියලා කියනවා. හරිනේ. නැවතම කිව්වොත් එහෙම ප්‍රාථමික අතුරක් කියලා කියන්නේ වගුවක අන්තර්ගත වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරගනු ලබන ශේෂ්ත්‍රයක් හෝ කීපයක එකතුවක් මොකක් කියලා කියනවද? ප්‍රාථමික අතුරක් කියලා කතා කරා. ඊගාට අහනවා දැන් ප්‍රාථමික අතුරක ගුණාංග. දැන් බලමු මේ වගුවේ personal කියන වගුව ගත්තොත් පෞද්ගලික විස්තර දෙන වගුව ගත්තොත් මේකේ ප්‍රාථමික අතුර වෙන්න පුළුවන් මොකක්ද? කාට හරි උත්තරයක් තියෙනවා නම් කියලා බලන්න මේකේ ප්‍රාථමික අතුර වෙන්න පුළුවන් මොකක්ද?
මේකට අනන්‍ය වෙන්න පුළුවන් ශේෂ්ත්‍රය මොකද ගන්න පුළුවන්. අපිට ඇඩ්මිෂන් නම්බර් ගන්න පුළුවන් හේතුව මේ වගුව ඇතුළතදී නැවත වතාවක් ඇඩ්මිෂන් නම්බර් එක යෙදෙන්නේ නැහැ. හේතුව නිමල් කියන ළමයා මේ ආයතනයෙන් අයින් වුණොත් ඇරෙන්න. හරිනේ. 111 කෙනා අංකේ වෙන කාටවත් හම්බ වෙන්නේ නැහනේ. නැවත නැවත මේක යෙදෙන්නේ නැති එක තමයි ඇඩ්මිෂන් නම්බර්. මේකේ පේමන්ට් කියන වගුව ගත්තොත් ඒකෙත් ප්‍රාථමික අතර විතර අපිට රෙසිට් නම්බර් ගන්න පුළුවන්. හේතුව එකම රිසිට් නම්බර් එක දැන් කවදාවත් මේ වගුව ඇතුළත නැවත නැවත යෙදෙන්නේ නැහැ. අපි අඩුපාඩුව හදාගත්තනේ කලින්. හරිද? මේකේ පර්සනල් වගුව තියෙන, පේමන්ට් වගුව තියෙන, මේකේ ප්‍රාථමික අතර ඇඩ්මිෂන් නම්බර් කියලා ගන්නවා. මේකේ ප්‍රාථමික අතර රිසිට් නම්බර් කියලා ගන්නවා. දැන් මේකේ තියෙන ගුණාංග ගත්තොත් මොනවද ගුණාංග වෙන්න පුළුවන්? අපි දැන් නිර්වචන ලියලා තියෙන ගුණාංග ටික තමයි ලියා ගන්න තියෙන්නේ. වගුවක තියෙන ප්‍රාථමික අතර ශ්‍රේෂ්ඨ එක ගුණාංග. මොනවද ඔකේ තියෙන ගුණාංග? අදහස් වෙන කට්ටිය ඉන්නවා නම් කියන්න. මේ ප්‍රාථමික අතුරක් කියන මොකද්ද කියලා කතා කරා. මොනවද ඔය ප්‍රාථමික අතුර තියෙන ගුණාංග? මෙන්න මේවා තමයි ගුණාංග. පළවෙනි එක තමයි should not be empty. ඒ කියන්නේ මොකද්ද? හිස්ව තියන්න බෑ. හේතුව ප්‍රාථමික අතුරක් හිස්ව තියුවොත්. ඒ කියන්නේ මේ මුල් පේළියේ හිස්ව තියුවොත් අපිට ඒක අනන්‍යව හඳුනා ගැනීමේ හැකියාවක් නැහැ නේ. ප්‍රාථමික අතුරක් විතර දාන්න ඕන හැමතිස්සෙම ෆිල් කරන්න පුළුවන් ඩේට් එක. දැන් කවුරු හරි කෙනෙක්ගෙන් අපි මුදලක් ගන්නවා නම් රිසිට් නම්බර් එක නොදා අපිට මුදලක් ගන්න බෑනේ. හරිනේ. ඒක නිසා ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන. ඊගාට දැන් පුජ්‍යලයේ නම මේකට එන්ටර් කරනවා නම් ආයතන පුජ්‍යලයක ආව නම් එයාට අනිවාර්යෙන් ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙන්න ඕන. ඒතර මේක හිස්ව තියන්න බැරි එකක් වෙන්න ඕන. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ ඉස්කෝලේට කවුරු හරි ළමෙක් ඔයගොල්ලෝ හරි ඔයගොල්ලෝගේ සහෝදරයෙක් හරි ඉස්කෝලේකට යනකොට අනිවාර්යෙන් ඇඩ්මිෂන් නම්බර් එක මුලින්ම හම්බ වෙනවනේ. ඇඩ්මිෂන් නම්බර් එක නැතුව ඔයගොල්ලෝ ක්ලාස් එකක රෙජිස්ටර් එකට එන්ටර් කරන්නේ නැහැ. ඉතින් ඇඩ්මිෂන් නම්බර් එක තියෙන්නම ඕන. අන්න ඒ වගේ එකකට ප්‍රාථමික අතුරක් කියලා කියන එක නැතුව අපිට ටේබල් එකකට data එන්ටර් කරන්න බෑ. එක හිස් වෙන්න ඕන. sorry මොකද්ද? හිස්ව තියන්න බැරි වෙන්න ඕන. ඊගාවට මේක කවදාවත් ඩුප්ලිකේට් වැලියු එකක් වැටෙන විදියක් නැහැ. ඒ කියන්නේ මොකද්ද? එකම අගය නැවත නැවත වැටෙන විදියක් නැහැ. නැතවකට අපි අනුපිටපත් වෙන්න බෑ කියලා කියනවා. දැන් උදාහරණයක් අපි මුල් වගුව තියුණානේ. මුල් වගුවේදී අපි කිව්වා මේකේ ප්‍රාථමික අතුර භාවිතා කරන්න බෑ කියලා. හේතුව තමයි මේක ඇතුළත් වීමේ අංකය නැවත නැවත යෙදෙනවා. නමුත් හරි ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය ගණන් මෙහෙම යෙදෙන්න බෑ. අපි ඕක නවත්තන්න තමයි මොකද කරේ? වගුව දෙකට කැඩුවේ. දැන් බලන්න මේ වගුවේදී මේ වගුවේ දැන් එකම ඇඩ්මිෂන් නම්බර් එක නැවත නැවත යෙදෙන්නේ නැහැනේ. එකම රිසිට් අංකේ නැවත නැවත යෙදෙන්නේ නැහැ. ඒතර මේකේ ප්‍රාථමික අතුර වෙන්න ඕන රිසිට් නම්බර් එක. මේකේ ප්‍රාථමික අතුර වෙන්න ඕන ඇඩ්මිෂන් නම්බර් එක. ඊගාව එක තමයි unique for each record. ඒ කියන්නේ මොකක්ද? දැන් මේක රෙකෝඩ් එකක් කියලා කියන්නේ මේක. නිමල්ගේ එක රෙකෝඩ් එකක්. කමලගේ රෙකෝඩ් එකක්. තිලක්ගේ රෙකෝඩ් එකක්. වාර්තාවක්නේ. එක් වාර්තාව සඳහා අනන්‍ය වෙන්න ඕන. අනන්‍ය කියලා කියන්නේ කවදාවත් වෙනත් දෙයකට සමාන වෙන්න බෑ කියන එක. කවදාවත් සමාන වෙන්න බෑ. 111 කියන එක නැවත නැවත යෙදෙන්න විදියක් නැහැ. නිමල්ට 111 දුන්නාම තව ළමයට 111 හම්බ වෙන්න විදියක් නැහැ. යුනික් වෙන්න ඕන. ඊගාව එක තමයි සාමාන්‍ය ඩේටාබේස් එකක සාමාන්‍ය වගුවක නම් මේක අදාළ වෙන්නේ ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකකට නෙවෙයි. මම කියන්නේ ඩේටාබේස් වර්ග දෙකක් තියෙනවා කියලා MIS කියලා. එතන MIS එකක නම් මේක ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක් නම් අන්ඩර්ලයින් කරලා පෙන්වන්න ඕන. ඒ කියන්නේ ඔයගොල්ලෝ පොතේ ලියන ප්‍රාථමික වගුවක නම් ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය යටින් අනිවාර්යෙන් අන්ඩර්ලයින් කරලා තියෙන්න ඕන මෙහෙම. අපි ඒකෙන් තමයි දැනගන්නේ මේ වගුවේ මේක තමයි ප්‍රාථමික යතුර. මේක ඔයගොල්ලෝ හදන ඩේටාබේස් එකක ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එක නම් අදාළ වෙන්නේ නැහැ. මතක තියාගන්න මැනුවල් ඩේටාබේස් එක යටින් ඉරියැඳි පදයක් විදිහට මේක තියෙන්න ඕන කියලා. අන්න ඒක මතක තියාගන්න. යටින් ඉරියැඳි පදයක් විය යුතුමයි. මොකක්ද? ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය මැනුවල් ඩේටාබේස් එකක් තුල. ඔක එච්චර ටච් වෙන්නේ නැති තැනක් පේපර් එකේ අහලත් නැති තැනක් තාම. නමුත් අච්චුපතේ තියෙනවා. හොඳයි. මැනුවල් ඩේටාබේස් එක නම් අනිවාර්යෙන් යටින් ඉරියැඳි පදයක් විදිහට ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය දක්වා තිබිය යුතුයි කියන එක තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට මම දුන්න මේක බලන් ඉන්නේ කියලා. නැත්නම් මේකට උත්තර ලියන්නේ කියලා කිව්වා. ඒතර උත්තර තමයි ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් මෙන්න මේ ටික ලියා ගන්න. should not be empty. හිස්ව තැබිය නොහැක. පළවෙනි ලක්ෂණය ලියා ගන්න. හිස්ව තැබිය නොහැක. should not be empty. හිස්ව තැබිය නොහැක. ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට නම් හිස්ව තියන්න බෑ. ලියාගන්න නැති ළමයි ලියා ගන්න. අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් හදා ගන්න. should not be empty. තැබිය නොහැක. දෙවෙනි එක no duplicate value. ඒ කියන්නේ අනුපිටපත් විය නොහැක. අනුපිටපත් විය නොහැක. නැවත නැවත
අනු පිටපත් වෙන්නත් බෑ. අනු පිටපත් විය නොහැක. අනු පිටපත් විය නොහැක. මේවා පේපර් එකේ නිතර අහන ප්‍රශ්න. ඔයගොල්ලෝ කවදා හරි දවසක A level IT කරත් JIT පේපර් එක ලියන්න ගියත් මේවා තමයි ඔයගොල්ලන්ට අදාළ වෙන්නේ. අනු පිටපත් විය නොහැක. ඊගාව එක. එක් වාර්තාව සඳහා අනන්‍ය විය යුතුය. එක් වාර්තාව සඳහා අනන්‍ය විය යුතුය. Unique for each record. එක් වාර්තාව සඳහා අනන්‍ය විය යුතුය. එක් වාර්තාව සඳහා අනන්‍ය විය යුතුය. එක් වාර්තාව සඳහා අනන්‍ය විය යුතුය. කියන්නේ කවදාවත් සමාන වෙන්න බෑ තවත් එකක් එක්ක. අනන්‍ය වෙන්න ඕන. එකම ඇඩ්මිෂන් නම්බර් එක නැවත නැවත පාවිච්චි කරන්න බෑ. ඊගාව එක. අත්යුරු දත්තපාදකයක නම් manual database කියන්නේ අත්යුරු කියන එක සිංහලෙන් කියන්නේ අත්යුරු. අත්යුරු දත්තපාදකයක නම් අත්යුරු දත්තපාදකයක නම් යටින් ඉරියැඳි පදයක් ලෙස දැක්විය යුතුය. අත්යුරු දත්තපාදකයක නම් අත්යුරු දත්තපාදකයක නම් යටින් ඉරියැඳි පදයක් ලෙස යටින් ඉරියැඳි පදයක් ලෙස දැක්විය යුතුය. යටින් ඉරියැඳි පදයක් ලෙස දැක්විය යුතුය. හරි නේද? අත්තිරු දත්ත පාදකයක නම් මේක කම්පියුටර් බේස්ඩ් එකකට අදාළ නැහැ. මේක අන්ඩර්ලයින් කරන්න බෑනේ. අත්තිරු දත්ත පාදකය කියන යටින් ඉරියැඳි පදයක් ලෙස දැක්විය යුතුය. හරිද? යටින් ඉරියැඳි පදයක් විදිහට දක්වන්න ඕන. ඔන්න ඕක තමයි ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රයක තියෙන්න ඕන ලක්ෂණ විදිහට තියෙන්නේ. මේක හොඳට මතක තියාගන්න ප්‍රාථමික අතුරක තියෙනවා ලක්ෂණ හතරයි. ওই හතර තමයි එනවනේ වෙන ඒවා හිත ලියලා හරියන්නේ නැහැ. මම ඔයගොල්ලන්ට දුන්න වැඩේ ඕක. ඊගාවට ප්‍රශ්න විදිහට ලියා ගන්න. අර ප්‍රශ්න මම ඔයගොල්ලෝ ගෙදරදී දීපු වැඩක් නේ. ඊගා ප්‍රශ්න ලියා ගන්න. What is a shortcoming in the above table? ඒ කියන්නේ ඉහත දක්වන ලද දත්තපාදකයේ ඉහත දක්වන ලද දත්තපාදකයේ පවතින අඩුපාඩු මොනවාද? නැත්නම් ඉහත දත්තපාදකයේ පවතින අඩුපාඩු මොනවාද කියලා ලිව්වක් කමන්නේ. ඉහත දත්තපාදකයේ පවතින අඩුපාඩු මොනවාද? ඉහත දත්තපාදකයේ පවතින අඩුපාඩු මොනවාද? ඉහත දත්තපාදකයේ පවතින
අඩුපාඩු මොනවාද? ඉහත දත්ත පාදකය ගැන මෙන්න මේ දත්ත පාදකයේ පවතින අඩුපාඩු. මෙන්න මේක අපි දැන් ඇඳ දත්ත පාඩ ඩේටාබේස් එක තියෙනවනේ. මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා ඔයගොල්ලෝ කියන බලන්න. ඔකේ තියෙන ෂෝට් කමෙන්ට්ස් මොනවද? වගු අතර සමතාවක් නැති බීම. ඔව් අන්න ඒකනේ. මේක එකම තියෙන අඩුපාඩුව. ඔක දැන් කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ. රෙකෝඩ් මොකද ඩුප්ලිකේෂන් එකක් වෙන්නේත් නැහැ. නැවත එකම දත්තේ නැවත නැවත දෙන්නෙත් නැහැ. වගුවේ ප්‍රමාණය විශාල වෙන්නේත් නැහැ. මුදල් ගෙවීම ටික එක වගුවක කරදරයක් නැතුව යනවා. පුජ්‍යලංගේ විස්තර ටික එක වගුවක යනවා. විශ්ලේෂණය කරන්න ගියාම ලේසියි. මාත්‍ර කීයක් ඉන්නවද මේකේ ඉන්න පිරිවෙන ළමයි ගාන කීයද රක් ගාලා හොයලා කියන්න පුළුවන්. පන්තින ළමයි ගාන රක් ගාලා කියන්න පුළුවන්. ජනවාරි මාසේ පේමන්ට් ගාන ඇහුවොත් එම රක් ගාලා මෙතනින් ගණන් කරලා කියන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේකේ තියෙන එකම අඩුව තමයි දැන් කවුරු හරි ඇහුවොත් එහෙම මාර්තු මාසේ මේ කෙනෙක් පේමන්ට් එක කරලා තියෙනවා. කවුද මේ පේමන්ට් එක කරපු කෙනා කියලා ඇහුවොත් එහෙම ප්‍රශ්නයක් එනවනේ. මාර්තු මාසේ රිසිට් නම්බර් 115 කෙනෙක් යටතේ මේ 3000 ගෙව්වේ කවුද කියලා ඇහුවොත් එහෙම අපෙන් වැරදිලා හරි ඩේටාබේස් එක හදන කෙනාගෙන් එයාට කියාගන්න විදියක් නැහැ. හේතුව මොකද? මේකේ වෙනම වගුවක් මෙයාගේ වෙනම වගුවක් තියෙනවා. ඒතර නැවත මොකක් වෙනවද? රිසිට් පොත පෙරලලා බලන්න වෙනවා කවුද මේ මුදල ගෙව්වේ කියලා. හේතුව තමයි මෙයා මේක වෙන වගුවක් විදිහට යන්නේ මේක වෙන වගුවක් විදිහට යනවා. ඒත් මේ දෙක අතර සම්බන්ධයක් හදාගන්න බෑනේ. ඒතර මේකේ තියෙන එකම අඩුව තමයි වගු දෙක අතර සම්බන්ධතාවයක් නොමැති නිසා එක් රිසිට් අංකය යටතේ මුදල් ගෙවූ පුජ්‍යලයා හඳුනා ගැනීමට ඇති නොහැකියාව. විභාගයට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අන්න එහෙම ගලපලා ලියා ගන්න පුළුවන්කම ඔයගොල්ලන්ට තියෙනවා. දැන් හොඳට පැහැදිලිව පේනවා. කරුවර ඇහුවොත් එහෙම කවුද මේ මාර්තු මාසේ රුපියල් 3000 ගෙව්වේ? අපි දන්නේ නැනේ කවුද ගෙව්වේ කියලා. නැවත ඒක රිසිට් පොත පෙරලලා බලන්න වෙනවා. නැවත මොකද්ද කරන්නේ? රිසිට් පොතේ නම් විස්තර ටික තියෙනවනේ. ඒ වගේ ප්‍රශ්නයක් කරනවා. සාහනෙන් ඉලෙක්ට්‍රොනික ඩේටාබේස් එකේ එහෙම කරන්නත් බෑ. එතන මේකේ තියෙන එකම අඩුව තමයි වගු දෙක අතරේ මොනවද සම්බන්ධතාවයක් නොමැති. මේ මුත්‍රා ලියාගන්න මෙහෙමයි. මෙහෙම ලියාගන්න. මේ තියෙන there is no relationship between above tables. So it is difficult to build connection between two tables. so ලියාගන්න මෙහෙමයි උත්තරේ එන්නේ. ඉහත වගු දෙක අතර ඉහත වගු දෙක අතර සම්බන්ධතාවයක් හඳුනාගත නොහැකි බැවි. ඉහත වගු දෙක අතර සම්බන්ධතාවයක් හඳුනාගත නොහැකි බැවින් ඉහත වගු දෙක අතර සම්බන්ධතාවයන් හඳුනාගත නොහැකි බැවින් ඉහත වගු දෙක අතර සම්බන්ධතාවයක් හඳුනාගත නොහැකි බැවින් වගු දෙක අතර සම්බන්ධතාවයක් හඳුනාගත නොහැකි බැවින් ගෙවීම් කරන ලද පුජ්‍යලයින් හඳුනාගත නොහැකි වීම ගෙවීම් කරන ලද පුජ්‍යලයින් හඳුනාගත නොහැකි වීම ගෙවීම් කරන ලද පුජ්‍යලයින් හඳුනාගත නොහැකි වීම අදහසක් එන්නේ නැද්ද එතකොට? ඔකේ තියෙන අඩුපාඩුව තමයි මොකද්ද? වගු දෙක අතර සම්බන්ධතාවයක් නැති නිසා එක් රිසිට් පත් අංකයටද මුදල් ගෙවුවේ කවුද කියලා හොයාගන්න බැරිකම වෙන කිසිම ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒක තමයි තියෙන අඩුපාඩුව ඩේටාබේස් එකේ.
හරි ඔක ලියාගන්න නැතිනේ. අපි යන් ඊගාව එකට එනවා. ඊගා ප්‍රශ්නේ. දැන් ඊගාට ඕගොල්ලන්ගෙනුත් ඔකට විසඳුමක් තියෙන්න ඕනේ. මොකද්ද දැන් එකම දත්තය දැන් වගු දෙක අතර සම්බන්ධතාවයක් නැහැ. ඒක පැහැදිලිව දැක්ක ඕගොල්ලන්ට ඒක මුදල් ගෙවගෙන කවුද කියලා හොයාගන්න බෑනේ. ඒත් ඕගොල්ලන්ට ඕගොල්ලෝ තියෙන යෝජනාව මොකද්ද ඔකට? ඔය අඩුපාඩු වළක්වා ගන්න ඕගොල්ලන්ට තියෙන යෝජනාවක් තියෙනවා නම් කියන්න බලන්න මොකද යෝජනාව කියලා. අදහසක් තියෙන කෙනෙක් ඉන්නවද? ඔය අඩුපාඩු වළක්වා ගන්න. ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙන සර්. ඔව් මොකද කරන්න පුළුවන්? එකම දේ තමයි අරකේ මොකද කරන්නේ? දැන් මේකේ හඳුනා ගන්න බැරි කමනේ තියෙන්නේ. අපි කරන්නේ මොකද? මේකට මොකද කරන්නේ? පේමන්ට් ටේබල් එක දෙන මේ පේමන්ට් ටේබල් එකට මොකක් කරනවද? ඒක මුදල් ගෙවක් ගන්න කෙනාට කියන්න ඕන. මේ හදනකොට කියන්න ඕන මොකද්ද? මේ වගුවට අදත්ත ඇතුළත් කරනකොට ඇඩ්මිෂන් නම්බර් එකක් දාන්නයි කියලා කියන්න ඕන. ඒතර අපි කරන්නේ මොකද්ද? දැන් 110 යටතේ මුදල් ගෙවල කියන ජනවාරි මාසේ රුපියල් 1000ක් ගෙව්වේ කවුද? නිමල් නම් මෙතන 111 කියලා දාගන්න. ඒතර අපි දන්නා මොකද්ද? මේ 111 කියන ඇඩ්මිෂන් නම්බර් එකේ තියෙන නිමල්ගේ නිමල් රුපියල් 1000ක් ගෙවල තියෙන ජනවාරි මාසේ. දැන් ඇඩ්මිෂන් නම්බර් එක 111නේ. 111 කියන්නේ කවුද කියලා මෙතනින් ටක් ගාලා බලා ගන්න පුළුවන්. ඊගර 222 කියන එක යටතේ 333 යටතේ 212. දැන් අපි ඊගාට බැලුවොත් එimhe ජනවාරි මාසෙට මේ රුපියල් 1000ක් ගෙවලා තියෙනවා. රිසිට් නම්බර් එක 112. එක ගෙවලා දෙන 333 කියන පුජ්‍යලයා කියලා මෙතන වගුවෙන් පේනවනේ. ඊගාට අපිට පුළුවන් පර්සනල් වගුවට ගිහිලා බලන්න 333 කියන්නේ කවුද? තිලක්. එයා ගාල්ලේ පිරිමි කෙනෙක් කියලා විස්තර ටික හොයාගන්න පුළුවන්. නැවත පෙබරවාරි මාසේ රුපියල් 2000ක් ගෙවලා තියෙනවා. ඒක ගෙව්වේ අපි හිතමුකෝ නිමල් කියලා. ඒතර මෙතන 111 කියලා තියෙනවා. ඒතර අපි දන්න 111 කියන එක යටතේ 114 කියන රිසිට් අංකෙට මුදල් ගෙවලා තියෙනවා. රුපියල් 2000ක් කවුද ගෙවලා තියෙන්නේ? 111. ඒ කියන්නේ කවුද? නිමල්. කොහොම අපිට ටක් ගාලා හොයාගන්න පිළිතර කරන්න තියෙන එකම වැඩේ මොකක්ද? වගු දෙක අතර සම්බන්ධතාවයක් හදාගන්න. ඒකට අපි කියන්නේ උත්තරේ ලියාගන්නේ කොහොමද එතකොට? මෙන්න මේමයි. ඔබගේ යෝජනාවනේ මොකද්ද කියලා අහන්නේ. ඔබගේ යෝජනාව වෙන්න ඕනේ මොකද්ද? Build a relationship between two tables by using foreign key. මේ foreign key කියන එකේ සිංහල වචනේ ආගන්තුක යතුරක් කියන එක. ආගන්තුක යතුරක් භාවිතා කරගෙන මොනවා කරන්නද? වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම තමයි උත්තරේ එන්න ඕනේ. ඒතර ප්‍රශ්න ලියාගන්න මෙහෙම. ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට. ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට ඔබගේ යෝජනා ඉහත දුර්වලතාවය මගහරවා ගැනීමට ඔබගේ යෝජනා දක්වන්න. ඉහත දුර්වලතා මගහරවා ගැනීමට ඔබගේ යෝජනා දක්වන්න. ඔබගේ යෝජනා දක්වන්න. හරිනේ ඔබගේ යෝජනා දක්වා එතන ලියා ගන්න. What is a suggestion to avoid that shortcomings of about table කියන තැන ලියා ගමු. උත්තරේ මොකක්ද එතකොට ලියන්න තියෙන්නේ? Build a relationship between two tables using foreign key. කියන්නේ මොකද්ද? උත්තරේ මෙහෙම එන්නේ. ආගන්තුක යතුරක් යොදාගෙන ආගන්තුක යතුරක් යොදාගෙන ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර සම්බන්ධතාවයක් වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම.
ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. ආගන්තුක යතුරක් යොදාගෙන වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම. ආගන්තුක යතුරක් යොදාගෙන ඒතර අඩුපාඩුව මගවර ගන්න තියෙන එකම ක්‍රමය තමයි ඕක. වෙන මොකුත් නැහැ. ඇයි වගු දෙක අතර සම්බන්ධතාවයක් තියුන්නේ? ඒක තමයි තිබිච්ච අඩුපාඩුව. අපි කරන්නේ වගු දෙක අතර සම්බන්ධතාවයක් හදනවා. අර මේක හදනකොට භාවිතා කරන යතුරට අපි කියනවා කියලාද ආගන්තුක යතුර නැත්නම් ෆොරින් කී කියලා කියන්නේ. ඒතර ෆොරින් කී කියන්නේ 아무තු දෙයක් නෙවෙයි. වගු දෙක අතර සම්බන්ධතාවයක් හදා ගන්න ඕන නිසා අලුතෙන් එකතු කරගන්න ශේෂ්ත්‍රයට අපි කියනවා කියලාද ආගන්තුක යතුරක් කියලා කියනවා. අදහසක් නැති යතුර ඔයගොල්ලන්ට කොහොමද කරේ කියලා. කරේ මොකද්ද? ආගන්තුක යතුර භාවිතා කරගෙන ඉහත වගු දෙක අතර සම්බන්ධතාවයක් හදාගත්තා. ඊගාවට දැන් සම්බන්ධතාවය හදාගෙන ඉවරයි අපි. ඔයගොල්ලෝ මේ ටේබල් එක ඇඳගමුනේ. නැවත මෙන්න මේ ටේබල් එක ඇඳ ගන්න ඕගොල්ලෝ ඒකෙදි මොකක් කරනවද? මේ ඩේටාබේස් එක කොහොම ඇඳගෙන ඉවර වෙලා අර ආගන්තුක යතුර ඊළඟට සම්බන්ධ කරන විදිය මෙතන මෙන්න මේක ඇඩ්මිෂන් නම්බර් එක නේ අපි මෙතන දාන්නේ. මේක දැන් මේ ටේබල් එකේ ඇඳ ගන්න ඇඩ්මිෂන් නම්බර් එක ඔයගොල්ලෝ තනියම මෙතන ෆිල් කරගන්න. ඒතර ඔයගොල්ලෝ බලන්න 116 මුදල් ගෙවුවේ කවුද? 115 රෙසිට් අංකය යටතේ මුදල් ගෙවුවේ කවුද කියලා අර කලින් ෆ්ලැට් ටේබල් එකෙන් බලලා පුරව ගන්න තනියෙන්. මේක වෙන පාට පෑනකින් ලියා ගන්න. හොඳ මේක විතරක් වෙන පාට පෑනකින් අඳ ගන්න. අලුතෙන් ඇඩ් කරන එක විතරක්. ටක් ගාලා ඔක කරන්න බල. ඉක්මනට වගු දෙක ඇඳ ගන්න. ඇඳ ගන්නකොට මේ ඇඩ්මිෂන් නම්බර් එක තනියෙන් ඔයගොල්ලෝ ෆිල් කරගන්න. ඒක වෙන පාට පෑනකින් ඇඳ ගන්න. ඒ කොටස විතරක් වෙන පාට පෑනකින් ඇඳ ගන්න. පොඩි වෙලාවක් දෙන්නම්. ඉක්මනට ඇඳ ගන්න වගු දෙක. කලින් ඇඳ එකම තමයි. වෙනසක් නැහැ. වෙන්නේ මොකද අලුතෙන් payment කියන ටේබල් එකට admission number කියන ශේෂ්ඨ එකතු වෙනවා. ඒක තමයි අපි ආගන්තුක යතුරය කියලා කියන්නේ. ඉක්මනට අඳ ගන්න බලන්න විනාඩි 5ක් දෙන්න. දැනට වෙලා යනවා නම් කටුසරණ හදා ගත්තා නම් හරි. පස්සේ හොඳට ඇඳ ගන්න. පොඩි වෙලාවක් ඇතුළත ඇඳ ගන්න පුළුවන් නම් ඇඳ ගන්න ඉක්මනට. ඔක තියෙන්නේ කලින් වගු දෙකම තමයි. අපි කරපු වෙනස මොකද්ද? මේ වගේ භාවිතා කරපු ඇඩ්මිෂන් නම්බර් කියන ෆීල්ඩ් එක ගෙනලා මේකට දානවා. දැන් අපිට ටක් ගාලා මුදල ගෙව්වේ කවුද කියලා මේ වගුවත් එක්ක සම්බන්ධලා හොයාගන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ කරන්න ඕනේ නැත්නම් මොකක් කරන්නේ? මේක පුරවනකොට අර ෆ්ලැට් වගුවෙන් බල ටක් ගාලා පුරවන 114 යටතේ මුදල් ගෙව්වේ කවුද කියලා ඔයගොල්ලන්ට ෆ්ලැට් වගුවෙන් බලන්න පුළුවන්. ෆ්ලැට් වගුව කියන්නේ කලින් අර වගුව තියුණනේ ඔයගොල්ලෝ. සම්පූර්ණ ටේබල් එක මේකේ. මෙන්න මේකේ පෙන්නනවා ඔයගොල්ලන්ට 114 යටතේ මුදල් ගෙවලා තියෙන්නේ කවුද ගෙවලා තියෙන්නේ 333 ඒ කියන්නේ තිලක් තමයි ගෙවුවේ කියලා එතනින් අර වගුවට ෆිල් කරගන්න පුළුවන් මෙතන 114 යටතේ මුදල් ගෙවලා තියෙන්නේ 333 කොහොම ටක් ගාලා පුරව ගන්න පුළුවන් ඉක්මනට පුරවන්න ඒතර ඔයගොල්ලන්ට ෆොරින් කී කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්
හරිද? ලියාගෙන ඉවරලා මැසේජ් එකක් දාන්න ටක් ගාලා. හරි ඇති මම හිතන වෙලා ඇති. හරි ඇතිනේ. හරි එහෙනම් අපි යන් ඊගාව ප්‍රශ්නෙට. ඊගාව ප්‍රශ්න ලියා ගන්න. පොඩි වෙලාවක් දෙන්න අතනින්. ප්‍රශ්න විදිහට ලියා ගන්න. ආගන්තුක යතුරක් යන කුමක්දයි? ආගන්තුක යතුරක් යන කුමක්දයි? ආගන්තුක යතුරක් යන කුමක්දයි? ඉහත දත්තපාදකයේ ඇසුරෙන් ආගන්තුක යතුරක් යන කුමක්දයි ඉහත දත්තපාදකයේ ඇසුරෙන් පැහැදිලි කරන්න. ආගන්තුක යතුරක් යන කුමක්දයි ඉහත දත්තපාදකයේ ඇසුරෙන් පැහැදිලි කරන්න. දැන් ඔයගොල්ලෝ කලින් වගේදී කිව්වනේ වගේ දෙක අතර සම්බන්ධතාවයක් හදන ආගන්තුක යතුරක් පාවිච්චි කරන්න නැහැ කියලා. භාවිතා කරනවා කියලා කිව්වනම් දැන් කියන්න ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා කලින් අපි වගේ පාවිච්චි කරා වගේ දෙක අතර සම්බන්ධයක් තියුන්නේ නැහැ. පළවෙනි වගේ භාවිතා කරපු ඇඩ්මිෂන් නම්බර් එක ගෙනල්ලා දෙවෙනි එකට දැම්මා. දැම්මහම වගේ දෙක අතර සම්බන්ධතාවයක් හැදුනා නම් අන්න ඒක ඇසුරෙන් කියන්න පුළුවන් ආගන්තුක යතුරක් කියන්නේ මොකද්ද? ෆොරින් කී කියන්නේ මොකක්ද කියලා. මොකද්ද ෆොරින් කී එක කියලා කියන්නේ එතකොට? මෙහෙම කිව්වොත් ඒ කියන්නේ එක වගුවක භාවිතා කරන දැන් දෙවෙනි වගුව දිනුනේ දෙවෙනි වගුවේ තමයි පේමන්ට් දිනුනේ. පේමන්ට් වගුවේ භාවිතා කරන රෙකෝඩ් එකක්. හරිනේ? ඒ රෙකෝඩ් එක වෙනත් වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් කරහා අනන්‍යව හඳුනා ගන්න පුළුවන් නම් අන්න ඒකට කියනමක් කියලාද ෆොරින් කී එක. නැත්නම් එක වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් තවත් වගුවක ප්‍රාථමික යතුරක් ලෙස භාවිතා වේ නම් ඒකට අපි කියනමක් කියලාද ෆොරින් කී. ඇත්තරම අපි අර ශේෂ්ත්‍ර ගෙනල්ලා මේ දෙවෙනි වගුවට දාගත්තේ මොකටද? පළවෙනි වගුවේ කියන්නේ අර පුජ්‍යල වගුවේ තිබෙච්ච ශේෂ්ත්‍ර තියෙනනේ ඇඩ්මිෂන් නම්බර් කියන එක දෙවෙනි වගුවට ගෙනල්ලා දාගත්තේ. ඒ වගුවට එහෙම උමනාවක් නැහැනේ. දෙවෙනි වගුවේ තියෙන ගෙවීම් පිළිබඳ විස්තර. ඒතර අපි ඒ ගෙවීම් පිළිබඳ විස්තර වගුවට අර පළවෙනි වගුවේ තිබෙච්ච පුජ්‍යල තොරතුරු වගුවේ තිබෙච්ච ඇඩ්මිෂන් නම්බර් එක ගෙනල්ලා දාගත්තේ අරගේ තිබෙච්ච වාර්තා ටික අනන්‍යව හඳුනා ගන්න ඕන නිසා. ඒතර අපි ඒක විස්තර කරන්නේ මෙන්න මෙහෙමයි. මෙහෙම ලියාගමු. ඉස්සෙල්ලා බලාගන්න if a field of a one table දැන් මෙතන අපි ගන්නේ අර පළවෙනි වගුව one table can be used to uniquely identified rows of another table is called මෙන්න මේකෙන් පොඩ්ඩක් ඔයගොල්ලෝ අදහසක් ගන්න පුළුවන් foreign key. මේකෙන් කියන විදිහට නම් මොකද වෙන්නේ? එක වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් හරිනේ එක වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට පුළුවන් නම් අපි ඒකට කියනමක් කියලාද foreign key එකක්. හොඳට මතක තියාගන්න. foreign key එකක් කියලා කියන්නේ එක් වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක්. හරිනේ එක් වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකි නම් මෙතන රෝ කියලා කියන රෙකෝඩ් කියන එකම තමයි. ඔන්න ඒක. ඒ වචන ලියා ගමුකෝ.
හරිනේ පේලිය කිව්වත් එකයි රෙකෝඩ් එකක් කිව්වත් එකයි. අනන්‍යව හඳුනාගත හැකි නම් අන්න ඒකට අපි කියන මොකක්ද? මේ නිර්වචන හොඳට මතක තියාගන්න. මම මේ ටෙක්ස්ට් බුක් එකේ තියෙන නිර්වචන එහෙමම දුන්නේ ඔයගොල්ලොන්ට. එක වගුවක භාවිතා කරන මොකද ශේෂ්ත්‍රයක්. පළවෙනි වගුවේ භාවිතා කරන ශේෂ්ත්‍රය තමයි ඇඩ්මිෂන් නම්බර් එක. ඒක භාවිතා කළා වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට හැකිනම්. ගෙවීම් වගුවේ තියෙන වාර්තා තියෙනවනේ. මේ ජනවාරි මාසේ මෙයා ගෙවුවා, පෙබරවාරි මාසේ මෙයා ගෙවුවා කියලා වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකිනම් අන්න ඒකට ෆොරින් කී කියලා උදාහරණයක් විදිහට දැන් ෆොරින් කෙනෙක් කියන කියනවද අපි? දැන් ලංකාවේ ෆොරින් කෙනෙක් කියලා කියන්නේ එයා ලංකාවට අදාළ නැහැ. හරිනේ වෙන රටකින් ආපු කෙනෙක්. ඒ වගේ තමයි අර ඇඩ්මිෂන් නම්බර් කියන එක ගෙවීම් වගුවට අදාළ වෙන්නේ නැහැ. ඒකේ තියෙන මුදල් ගෙවීම පිළිබඳ විස්තර විතරයි. නමුත් අර ෆොරින් කෙනෙක් ලංකාවට ආවා වගේ අපි අර වගුවේ තියෙන එක ගෙනල්ලා රටින් කෙනෙක් ආවා වගේ මේකට ගෙනල්ලා දානවා අරයා. එයා මේවා දැන් ෆොරින් කෙනෙක් ලංකාවට ආවම එයා ලංකාවට අදාළ නැති වගේ තමයි අරක ඒ වගුවට අදාළ නැහැ. නමුත් ඒක තියෙන්න ඕනේ මේ වගුව ඇතුලේ. දැන් අපි හිතනකො ලංකාවේ මිනිස්සු තලෙලුව කියලා කියන හේතුව තමයි දැන් ලංකාවේ මිනිස්සු කවදාවත් විදේශිකයෙක් දැකලා තියුනේ නැත්තම් මොකෝ වෙන්නේ? ලංකාවේ සුදුයි කියලා හිතන මිනිස්සු තමයි අපි හිතන් ඉන්නේ ලෝකෙන සුදු මිනිස්සුයි කියලා. ඒක කවුරුත් දන්නේ නැහැ. නමුත් විදේශිකයෙක් ලංකාවට ආවට පස්සේ මොකෝ වෙන්නේ? අපි දන්නවා ලංකාවේ මිනිස්සු එක්කෙනෙක්ව සුදු නැහැ කියලා. විදේශිකයෝ එක සංසන්දනය කරාම ලංකාවේ මිනිස්සු සුදු නැහැනේ යන්නේ වගේ තමයි. අර වෙන එකකින් ගෙනල්ලා දැම්මට පස්සේ මොනව කරනවද? අපි අපිට යුනික්ලි විදිහට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඔය අදහස පොඩ්ඩක් තියාගන්න. මේ නිර්වචනය හොඳට මතක තියාගන්න. මේ නිර්වචනයේ ප්‍රයිමරි කී වගේම අනිවාර්යෙන් ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. එක වගුවක භාවිතා කරන හරිනේ එක වගුවක භාවිතා කරන ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් නැත්නම් රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනාගත හැකි නම් ඒකට කියනවා කියලාද ෆොරින් කී කියලා. නැවත ඕනනම් මේකෙන් බලා ගන්න. අය දැන් අද වගුව නැති වුණානේ නේ. ලියාගමු එහෙම. එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රය. ඉංග්‍රීසි මිඩල්මන්ට මේකම ලියා ගන්න පුළුවන්. එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් මගින් එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් මගින් එක් වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකි නම් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකි නම් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකි නම් එය ආගන්තුක යතුරක් වේ. නැවත ඕනනම් කියන්නම් එක වගුවක භාවිතා වන ශේෂ්ත්‍රයක් මගින් වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනාගත හැකි නම් එය ආගන්තුක යතුරක් වේ. ඒතර අදහස ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන් නැති ආගන්තුක යතුරක් කියන්නේ මොකක්ද කියලා. ෆොරින් කී කියන්නේ මොකක්ද කියලා අදහසක් එන්නේ. අපි මේ උදාහරණ සම්බන්ධ කරලා ලිව්වොත් එහෙම එතෙන්ට උදාහරණයක් විදියට. ඔය උදාහරණයම අපි ලිව්වොත් එහෙම ෆොරින් කී එකක් පැහැදිලි කරන්නේ කොහොමද කියලා මෙහෙම ලියා ගන්න. ඉහත දත්තපාදකේ උදාහරණයක් කියලා ලියන ඉහත දත්තපාදකයේ student table
ඉහත දත්ත පාදකයේ student table. ඉහත දත්ත පාදකයේ student table. Student table ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය වන ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය වන ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය වන මොකද්ද? ඉහත දත්ත පාදකයේ ස්ටුඩන්ට් ටේබල් එකේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය වෙන්නේ මොකක්ද? ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය උනේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය වෙන admission number. प्राथमिक यंत्र ශේෂ්ත්‍රය වන admission number. प्राथमिक यंत्र ශේෂ්ත්‍රය වන admission number. payment table තුල ආගන්තුක යතුරක් ලෙස යොදාගෙන වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැක. වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැක. ලියාගෙන බැරුණා නම් කියන්න. ඉහත දත්ත පාදකයේ ස්ටුඩන්ට් ටේබල් තුල ප්‍රාථමික යතුරු ලෙස භාවිතා වුණේ මොකද්ද? ප්‍රාථමික යතුරු ලෙස භාවිතා වූ admission number. අන්න admission number. ගෙවීම් වගුව තුල මොකක් කරනවද? ආගන්තුක යතුරු ලෙස භාවිතා කිරීම මගින් ගෙවීම් වගුව තුල ආගන්තුක යතුරු ලෙස භාවිතා කිරීම මගින් වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනැගිය හැකියි. තේරුම් නැත්නම් මැසේජ් එකක් කර දාන්න මම නැවත පැහැදිලි කරන්නම්. ආගන්තුක යතුරට ෆොරෙන් කී එක හැදෙන්නේ කොහොමද කියලා. හරිනේ. එතකොට කාටවත් පැහැදිලි වෙන්නේ නැති එක මොකද්ද කියලා ආගන්තුක යතුරක් කියන්නේ. ඒතර ප්‍රාථමික යතුරට අපි පැහැදිලි කරා. ප්‍රාථමික යතුරෙන් කරන්නේ එක වගුවක තියෙන වාර්තාවක් අනන්‍යව හඳුනගන්න. ආගන්තුක යතුරෙන් කරන්නේ මොකද්ද? එක වගුවක තියෙන ප්‍රාථමික යතුරක් භාවිතා කරලා වෙනත් වගුවක තියෙන වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීම. ඒ වගේම වාර්තා අනන්‍යව හඳුනා ගන්නවා නම් ඒක ප්‍රාථමික යතුරක් කියලා කියනවා. වෙනත් වගුවක වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරනවා නම් ඒකට ආගන්තුක යතුරක් කියලා කියනවා. ඒතර ඔයගොල්ලන්ට ප්‍රාථමික යතුර සහ ආගන්තුක යතුර කියන සංකල්පය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඇති. හරි. ඊගාවට ප්‍රශ්නයක් විතර ලියා ගන්න. ඒතර ඒක ඉවරයි ඔයගොල්ලන්ට. ඊගා ප්‍රශ්නේ ආගන්තුක යතුරක විශේෂිත ගුණාංග මොනවාද? 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 ෆොරින් කී එකක තියෙන විශේෂ ලක්ෂණ. දැන් ඔයගොල්ලෝ මේ ප්‍රාථමික යතුරක විශේෂ ලක්ෂණ මතක් කරා වගේ ආගන්තුක යතුරකත් විශේෂ ලක්ෂණ කියන්න පුළුවන් ළමෙක් ඉන්නවා නම් කියන්න බලන්න. ෆොරින් කී එකක් හඳුනාගන්නේ කොහොමද? විශේෂයෙන් අපි ඩේටාබේස් එකක් ඇතුලේ. ඔක අනිවාර්යෙන් පේපර් එකට අහනවා.
foreign key එකක් වෙනම හඳුනාගන්නේ කොහොමද? foreign key එකක් වෙන නම් එක වගුවක මාක් වෙන්න ඕනේ. එක වගුවක primary key එකක් වෙන්නත් ඕන. දැන් මේක නම් මොකද්ද? පළවෙනි වගේ primary key එක වුණා. ඒක දෙවෙනි වගේ primary key එකක් වෙන්න ඕනේ කියලා නීතියක් නැහැ. හොඳේ මතක තියාගන්න දෙවෙනි වගුව ඇතුලේ ඒක primary key එකක් වෙන්න ඕනේ නැහැ. පළවෙනි වගේ primary key එකක් වෙන්න ඕන. ලියා ගන්න පළවෙනි එක. වගු දෙක අතර වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි විය යුතුය. වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි විය යුතුය. වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි විය යුතුය. Build a connection between two tables. වගු දෙකක් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගිය හැකි විය යුතුය. පළවෙනි එක ඒක. foreign key එකක් නම් අනිවාර්යෙන් වගු දෙක අතර සම්බන්ධතාවයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙන්න ඕන. දෙක foreign key of a one table is the primary key of the another table. ඒ කියන්නේ මොකද්ද? එක වගුවක තියෙන ආගන්තුක යතුරක් වෙනත් වගුවක මාක් වෙන්න ඕනද? ප්‍රාථමික යතුරක් වෙන්න ඕන. ලියා ගන්න. එක් වගුවක දෙවෙනි ලක්ෂණය ලියන්න. එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ආගන්තුක යතුරක් වේ. නැත්නම් ඒක අනිත් පැත්තට ලිව්වක් කමන්නේ. එක් වගුවක ප්‍රාථමික යතුර තවත් වගුවක ආගන්තුක යතුරක් වේ කියලා ලිව්වක් කමන්නේ. එක වගුවක භාවිතා වන ප්‍රාථමික යතුර තවත් වගුවක මාක් වෙනවා ආගන්තුක යතුරක් වෙන්නේ. එහෙම නැත්නම් මොකෝ වෙන්නේ? අනිත් වගුවේ තියෙන එක uniquely identify කරන්න බැරි නිසා. හොඳේ. දෙකේම primary key වෙන්න ඕනේ කියලා එකක් නැහැ. එක වගුවක primary key එකක් වෙන්න ඕන. අනිත් එකේ එක ආගන්තුක යතුරක් සාමාන්‍ය යතුරක් බවට පත් වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ට ප්‍රාථමික යතුරු සහ ආගන්තුක යතුරු කියන සංකල්පේ තේරෙන්නේ නැති. හරි. අපි ඔක ඊළඟ ප්‍රශ්නෙට යමු. එන්න මේක ප්‍රශ්නයක් විදිහට ලියා ගන්න. මම මේක ප්‍රශ්න විදිහට සාකච්ඡා කරන් ගියේ. ඔයගොල්ලන්ට මේ පාඩම තේරුම් ගන්න ලේසි නිසා. එහෙම. What is most suitable field for දැන් මේ කරපු ටික තේරුණා නම් මේක ලියා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට උත්තරේ primary key of below table. පහත වගුව සඳහා ප්‍රශ්න ලියන්න. පහත වගුව සඳහා වඩා යෝග්‍ය ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය කුමක්ද? පහත වගුව සඳහා වඩා යෝග්‍ය ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය කුමක්ද? පහත වගුව සඳහා වඩා යෝග්‍ය ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය කුමක්ද? මම වගු අඳින්නම් ඔයගොල්ලෝ මේ ගාම ඇඳ ගන්න.
මම මේ කරනකොටම ශේෂ්ත්‍ර 4 ඇඳ ගන්න. දැන් තව වෙලාවක් යනවා ඔයගොල්ලන්ට ඔකට. book ID එක තියෙනවා, student ID එක තියෙනවා, borrowed date, return date. එනම් පුස්තකාලයක් සම්බන්ධ වගුවක් මේකේ තියෙන්නේ. මේ දෙක ටිකක් තීරු දෙක පළල් ඇඳගත්තා නම් හරිය දිනේ දාන්න ඕන නිසා. මම මේක කරනකොටම ඔයගොල්ලොත් මේක කරගන්න එහෙමම. book ID එක අපිට ඕන අංකයක් දාගන්න පුළුවන් නිසා මම එහෙම දානවා. මේ ගමම කරගෙන යන්න ටක් ගාලා. හරි ඔන්න ඔක තමයි ටේබල් එක. ලොකු වගුවක් දුන්නේ නම් පොඩි වගුවක් දුන්නේ. මේ ටේබල් එක ඇඳ ගන්න. ඇඳගෙන ඔයගොල්ලෝ මේක ප්‍රාථමික යතුර සඳහා ගැළපෙන ශේෂ්ත්‍රය මොකද කියලා යටින් උත්තර ලියනකොට ලියන ප්‍රාථමික යතුර ශේෂ්ත්‍රය වන්නේ මේකේ කියලා ලියන්න ටක් ගන්න. ඉස්සෙල්ලා වගුව ඇඳ ගන්න පොඩි වෙලාවක් දෙන්න. වගුව ඇඳගෙන අතෙන්ට යන්න. වගුව ලියලා ඒ ගාම උත්තරේ ටක් ගාලා ලියන්න. What is the most suitable field for primary key of below table? ඔය ටේබල් එකේ ප්‍රාථමික යතුරට වඩා ගැළපෙන ශේෂ්ත්‍රය මොකක්ද කියලා උත්තරේට ලියන්න තියෙනවා. වෙලා ගන්න නැතුව ඉක්මනට ලියන්න. ඔයගොල්ලන්ට හිතන උත්තරේ ඔයගොල්ලෝ ලියන පස්සේ අර සාකච්ඡා කරමු මොකද්ද කියලා උත්තරේ. ඉක්ලාමෙක් නැතව මැසේජ් එකක් දානකො. ඉක්ලාමෙක් නම් දාගෙන book ID කියලා. ඒ වගේ තව උත්තර දෙනවා නම් ඔයගොල්ලන්ගේ උත්තරේ දාන්න. ස්ටුඩන්ට් ID ගහපු ළමයි ඉන්නවා, book ID වල තියෙනවා. ඒ වගේ උත්තර ටික එවනවා නෙමෙයි උත්තර දැම්මම මට අදහසක් ගන්න පුළුවන් ඕගොල්ලෝන්ගේ. එක ළමයි පොඩ්ඩක් වෙනස් උත්තරයක් දාලා තියෙනවා. ගොඩක් කට්ටිය වෙලා දෙන ස්ටුඩන්ට් ID හෝ book ID කියන එක. එක ළමයි පොඩ්ඩක් වෙනස් උත්තරයක් කියලා දෙනවා. දැන් book ID කියපු ළමයින්ට පොඩ්ඩක් බලන්න. මේකේ primary uniquely identify කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් බලනකො book ID. හිතන්න මේ මඩොල් දුව කියලා. මඩොල් දුව කියන පොතේ book ID එක 100 කියලා. දැන් මේක වෙන වගුවක ඕගොල්ලන්ට මතක තියාගන්න. මේකේ තියෙනවා book table කියලා එකක් තියෙනවා. book table එකේ ඇති 100 කියන මඩොල් දුව කියලා ඇති. ඒක ප්‍රශ්නයක් නෑ. දැන් බලන්න ඒක primary key කරන්න කියපු ළමයෙක්ට බලන්න primary key කරන්න පුළුවන් වේද කියලා බෑ. හේතුව
මෙතන මේ 100 අනේක විභාගයට આવත් එම හොඳට වගුව බලන්න 100 කියන එකම නැවත වතාවක් මෙතන පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ මඩොල් දුව කියන පද නැවත වතාවක් ළමයෙක් අරන් ගිහිල්ලා තියෙනවා. මේ ළමයා බාර දෙනවා 2.24 2.24 බාර දුන්නාට පස්සේ තව ළමයෙක් අරන් ගිහිල්ලා තියෙනවා 3යි පළවෙනිදා. ඒතර book ID primary key කරන්න බෑ. හේතුව එකම book ID එක නැවත නැවත යදිලා තියෙනවා. මෙතනත් පාවිච්චි කරනවා මෙතනත් පාවිච්චි කරනවා. පුළුවන් දෙයට primary key කරන්න බෑනේ. primary key වෙනවා නම් මොකද වෙන්නේ? duplicate වෙන්න බෑ. දැන් ඔක duplicate වුණානේ. ඊට පස්සේ student ID කියපු ළමයා බලන්නකෝ. ස්ටුඩන්ට් ID කියන ළමයි මොකෝ වෙන්නේ මේ 111 හිතන නිමල් කියන ළමයා කියලා හිතන්නකෝ නිමල් කියන ළමයා 2.10 පොත අරගෙන ගිහිල්ලා 2.24 වාර දෙනවා ඒ ළමයාව නැවත මොනව කරනවා ඒ පොත ඇරෙන්න තව පොතක් අරන් තියෙනවා හිත යුගාන්තය කියලා යුගාන්තය කියන 4F කියන පොත නැවත අරන් තියෙනවා ඒ ළමයා පොත් දෙකක් අරගෙන තියෙනවා පොත් දෙක ගන්නකොට මොකෝ වෙන්නේ ඒ ළමයාගේ ඇඩ්මිෂන් නම්බර් එක දෙපාරක් වැටෙනවා ඒතර ප්‍රයිමරි කී එකක් වෙනවද මේක නෑ ඩුප්ලිකේට් වැලියු එකක් වැටෙන විදියක් නෑ අනු පිටපත් වුණොත් ඒක ප්‍රයිමරි ඒතර මේ වගුව ගන්නත් මේ වගුව ඇතුලේදී book ID primary key කරන්නත් බෑ. හේතුව එකම පොත නැවත නැවත ගන්නකොට ළමයි දැන් හිතනකෝ අවුරුද්ද ඇතුළතදී මඩොල් දුව පොත එක ළමයෙක් නෙවෙයි ගන්න නැවත නැවත ළමයි ගන්නවා. ඒතර මොකෝ වෙන්නේ? ඒක primary key කරන්න බෑ. ඒ වගේම තමයි මේ අවුරුද්ද ඇතුළතදී එක ළමයා ගන්න එක පොතක් නෙවෙයිනේ. ඒ ළමයා පොත් නැවත නැවත ඇවිල්ලා ගන්න වෙලාවට මොකෝ වෙන්නේ? ඒ ළමයාගේ book ID student ID එක මේක ඇතුළේ නැවත නැවත වැටෙනවා. ඒතර අපිට මේකෙදි මොකක් වෙනවද? book ID primary key කරන්නත් බෑ. student ID primary key කරන්නත් බෑ. ඒතර කෙනෙක්ට කියන්න පුළුවන් මොකක් කියලා. ඒතර කෙනෙක්ට හිතන්න පුළුවන් බොරොඩ් දෙන්න පොත ගත්ත දවසේ. එහෙම බෑනේ. එක දවසේ පොත් ගන්න ළමයි ඕන තරම් ඉන්න පුළුවන්. එක දවසේ පොත් බාර දෙන කට්ටිය ඕන තරම් ඉන්න පුළුවන්. ඒතර මේ දෙක කොහොමවත් යන්න බෑ. ඒක ළමයි කියලා දෙන මොකද්ද? මේකේ ප්‍රයිමරි කී එකක් නැහැ කියලා. සාමාන්‍ය වගුවක එහෙම කරන්නත් බෑ. ප්‍රයිමරි කී එකක් තියන්නත් වෙනවා. ප්‍රයිමරි කී නැති වගුව තියන්න බෑ. ඒතර මේකට දෙන එකම විසඳුම තමයි මොකද්ද? මේකේ අපි කරන්නේ මොකක්ද? මෙන්න මේ book ID එකයි student ID එකයි දෙක එකතු කරලා හදාගන්න වෙනම primary key එකක්. මෙන්න මේක. එතන මේ වගේ primary key එක ඇහුවොත් එහෙනම් ඔයගොල්ලෝ කියනවනේ මොකද්ද? book ID plus student ID කියලා තමයි කියන්නේ. එතන මේකේ වගුවේ primary key එක නොහොමයි විභාගයට આવොත් ලියන්න ඕන ඔයගොල්ලෝ. book ID plus student ID. දැන් බලන්නකෝ දැන් මේකේ book ID එක 100 student ID එක තියෙන්නේ 111. දැන් ආපු පාරක් 100 කියන එක බලන්නකෝ 100 කියන එක මේ මඩොල් දුව කියන පොත ගත්තා මොකෝ වෙන්නේ ඒකේ ළමයා අරන් තියෙන්නේ මොකද්ද 333 කියලා ළමයා තමයි පොත අරන් තියෙන්නේ. එතන මොකෝ වෙන්නේ දැන් මේකේ 111 වෙනකොට මෙතන 101 333 වෙලා ඒක සමාන වෙලා නැහැ නේ. එතකොට මේක යුනික් වෙනවා. මේක සමාන වෙච්ච වෙලාව ගන්නකො දැන් ස්ටුඩන්ට් ID එක 111 වෙනකොට book ID එක 100. ස්ටුඩන්ට් ID එක 111 වෙනකොට book ID එක තියෙන්නේ 4යි. සමාන නැහැනේ. අපි කරන්නේ මොකද? එක ශේෂ්ත්‍රයක් භාවිතා කරන්න බෑ කියලා පැහැදිලි වෙනවා වගුව දිහා බැලුවම අපි මොකද කරන්නේ? ශේෂ්ත්‍ර එකක් භාවිතා නොකර දෙකක් හෝ කීපයක එකතුවක් ගන්න. දෙකක් හෝ කීපයක එකතුවක් ගත්තාම අන්න ඒකට අපි වෙනම නමක් කියන මොකක් කියලාද? කොම්පොසයිට් කී කියලා කියනවා. නැත්නම් මේකට සිංහලෙන් නම් සංයුක්ත යතුර කියලා කියනවා. කොම්පොසයිට් කී. මේක ප්‍රයිමරි කී එකක්ම තමයි. නමුත් වෙනස තියෙන්නේ එක ශේෂ්ත්‍රයක් භාවිතා කරන්න බැරි නම් ශේෂ්ත්‍ර කීපයක් එකතු කරලා හදාගත්තොත් ප්‍රාථමික යතුර ඒකට කියන මාද සංයුක්ත යතුරක් කියලා කියනවා. ලියා ගන්න මෙහෙම. දැන් උත්තරය ඔයගොල්ලෝ කොහොම ලියනවද ලියන්න කොහමද? මෙහි ප්‍රාථමික යතුර වන්නේ book ID plus student ID වේ. ඒක වෙන පාට පැනක ලියවනම් හරි. මෙහි ප්‍රාථමික යතුර වන්නේ book ID plus student ID වේ. book ID plus student ID වේ. book ID එකයි student ID එකයි එකතු කරලා තමයි හදාගන්නේ book ID plus student ID වේ. book ID plus student ID වේ. හරිනේ. එතන පොඩ්ඩක් යටින් උත්තරය පොඩ්ඩක් පැහැදිලි කරලා ලියා ගන්න වෙනවා. කරුවක් දාලා ලියා ගන්න. එහෙම. In the above table පොඩ්ඩක් ඉන්න මම මේක ඉංග්‍රීසි වලින් ලියාගෙන ඉන්නම්. In the above table මෙහෙම ලියනකො ඉහත දත්ත පාදකේ
book ID සහ ඉහත දත්ත පාදකයේ book ID සහ student ID book ID සහ student ID ශේෂ්ත්‍ර තුල ඉහත දත්ත පාදකයේ book ID සහ student ID ශේෂ්ත්‍ර තුල ශේෂ්ත්‍ර තුල මේ ඩුප්ලිකේට් වැලියු වලට කොහොමද අපි කියන්නේ ශේෂ්ත්‍ර තුල දත්ත අනුපිටවත් වීමක් සිදුවන බැවින් ශේෂ්ත්‍ර තුල දත්ත අනුපිටවත් වීමක් සිදුවන බැවින් දත්ත අනුපිටවත් වීමක් සිදුවන බැවින් එම ශේෂ්ත්‍ර භාවිතයෙන් වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීම දුෂ්කර වේ. එම ශේෂ්ත්‍ර භාවිතයෙන් වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීම දුෂ්කර වේ. දැන් ඔයගොල්ලෝ හොඳටම දැක්කනේ ඒකනේ. ඔයගොල්ලෝ තේරෙන්නේ නැති අර දෙකම පාවිච්චි කරන්න බෑ කියලා. ඉහත දත්ත පාදකයේ book ID සහ student ID යන ශේෂ්ත්‍ර තුළ දත්ත අනුපිටපත් වීමක් සිදුවන බැවින් එම ශේෂ්ත්‍ර භාවිතයෙන් වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීම දුෂ්කර වේ. වාර්තාවක් අනන්‍යව හඳුනා ගැනීම දුෂ්කර වේ. ඒක නිසා අපි කරන්නේ මොකක්ද? එබැවින් වාර්තාව අනන්‍යව හඳුනා ගැනීම සඳහා book ID සහ student ID යන ශේෂ්ත්‍ර. එබැවින් වාර්තාව අනන්‍යව හඳුනා ගැනීම සඳහා book ID සහ student ID යන ශේෂ්ත්‍ර. book ID සහ student ID යන ශේෂ්ත්‍ර දෙක සංයෝජනය කොට භාවිතා කළ යුතුය. book ID සහ student ID යන ශේෂ්ත්‍ර දෙක සංයෝජනය කොට භාවිතා කළ යුතුය. ඒතර ඔයගොල්ලන්ට අදහසක් එන්නේ නැති book ID එකයි student ID එකයි මොකක් කරනවනේ ඩුප්ලිකේට් වෙන නිසා primary key වලට භාවිතා කරන්න බෑ. ඒක නිසා අපි කරේ මේ දෙක එකතු කරලා මොකද්ද කරන්නේ? primary key එකක් නිර්මාණය කරගන්නවා. හරිනේ?
ඔයගොල්ලන්ට අදහසක් නැති. ඒක නිසා තමයි උත්තරේ අරම ආවේ. මෙන්න මේක තමයි ඊකට ඔයගොල්ලෝ වැදගත් වෙන කොටස තියෙන එක ලියාගත්තාම ලියාගෙන අපි නවත්තර කරමු අදට පාඩම. මෙන්න මේක කියන්නේ ඔතන සංයුක්ත අතුරක් කියන සංකල්පය ආවනේ. සතර සංයුක්ත අතුරක් කියන්නේ මෙන්න මෙහෙම එකක්. මම ඉස්සෙල්ලා ඉංග්‍රීසියෙන් ලියාගෙන ඉන්නම්. primary key which consist of 2 or more column of a table and a primary key which consists of 2 or more column of the table uniquely identify identified a record is called මොකද්ද is called composite key. ඒ කියන්නේ මොකක්ද? ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍ර ලෙස ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් එකතු කරලා හදාගත්තොත් අපි වார்த்தාවක් අනන්‍යව හඳුනගන්න. ඒකට මාක් කියලා කියනවා කොම්පොසයිට් කී එකක් කියලා කියනවා. ඒක වෙනම ලියා ගන්න ඕගොල්ලෝ වෙන පාට පෑනකින්. ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් වෙනම ලියා ගන්න වෙන පාට පෑනකින්. ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන ශේෂ්ත්‍ර දෙකක් හෝ කීපයක් සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය සංයෝජනය කොට නිර්මාණය කරගනු ලබන ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය නිර්මාණය කරගනු ලබන ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය මොකක් කියලා කියනවද? ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය ආගන්තුක යතුරක් ප්‍රාථමික අතුරු ශේෂ්ත්‍රය සංයුක්ත යතුරක් වේ. සංයුක්ත යතුරක් වේ. Primary key which consists of 2 or more column of the table to uniquely identify a record is called a composite key. දෙකක් වෙන්න පුළුවන්, දෙකට වඩා වැඩි වෙන්න පුළුවන්. රෙකෝඩ් එකක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරනවා නම් ඒකට composite key කියලා කියනවා. ඒතර අද මතක තියාගන්න ඕගොල්ලෝ මම සංකල්ප තුනක් කතා කරා. විභාගෙට නිතර අහන සංකල්ප තුනක්. එකක් primary key කියන එක. දෙවෙනි එක මොකද්ද? foreign key කියන එක. තුන්වෙනි සංකල්පය කතා කරා මොකද්ද? composite key කියන එක. ඒතර ඔයගොල්ලන්ට මේ වෙනකොට database මුල් හැඳින්වීම සම්පූර්ණයෙන් කතා කරලා ඉවරයි. ඊළඟට ඔයගොල්ලන්ට පටන් ගන්න තියෙන database සම්බන්ධ කරලා මොකද්ද? access කියන පාඩම. Microsoft Access භාවිතා කරලා කොහොමද database එකක් හදලා ඔය කියන සංකල්ප ටික කොහොමද ඒකට ඇතුළත් කරගන්නේ? තනියෙන් database එකක් හදාගන්නේ කොහොමද? ඔය database එක ඇතුළේ තියෙන මූලිකාංග මොනවද කියන කොටස් ටික තමයි අපිට access කියන පාඩමත් එක්ක කතා කරන්න තියෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම practical කොටස් ටිකක් තියෙන්නේ. විභාගෙට මේකේ තියෙන කොටස් වලින් සාමාන්‍යයෙන් MCQ paper එකේ ප්‍රශ්න කිහිපයක් තමයි අහන්නේ. මේ access මේ ඔයගොල්ලෝ මේ දැනට කරපු ටිකෙන් ඔයගොල්ලන්ට පුළුවන් ලකුණු 10ක් හේතුව මේ database පාඩමේ second paper එකේ ලකුණු 10 අහන්නේ ඔන්න ඔය කරපු theory කොටස් ටිකෙන් අහන්නේ. හරිනේ ඔයගොල්ලන්ට ඒකේ වීඩියෝ එකක් දාලා ඇති group එකට ප්‍රශ්න සාකච්ඡා කරපු එකක් නුවන්සර්ගේ. ඒක පොඩ්ඩක් බලන්න. ඊට අමතරව ලබන හතියේ මම access පාඩම පටන් ගන්නම්. ගොඩක් වෙලාවට ලබන හතිය වෙනකොට දිනේ වෙලාව වෙනස් කරලා තමයි පටන් ගන්නෙ. ආපහු රැය වෙලාවකට දාන්නම්. පන්ති තියෙන වෙලාවල් ලොකු ප්‍රධාන විෂයන් වල පන්ති තියෙන වෙලාවල් ටික බලලා ඒ වලට අදාළ නැති වෙලාවක් දාලා පැය වෙලාවක access පාඩම පටන් ගන්නම්. හරිනේ? එහෙනම් අතට මම පාඩම නවත්තන්නම්. ඔය කරපු ටික පොඩ්ඩක් මුලින් ඉඳලා බලා ගන්න. ප්‍රශ්න දෙනවා නම් මැසේජ් එකක් දාන්න. හරිනේ? නම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්. ආයුබෝවන්. ආයුබෝවන්.